තෙරුවන් සරණයි. අද දුරුතුපුර 15ක පුන් පොහොය දවස. ශාසන ඉතිහාසයේ තුල ඊටාම සුවිශේෂී වූ වැදගත්කම් ගණනාවක්ම සිදු වුණේ අද වගේ පුන් පොහොය දවසකයි. 2022 වර්ෂයේ ආරම්භක පුන් පොහොය දවස අදයි. තිලෝගුරු භාග්‍යවත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් අනතුරුව එදා මහියංගන ප්‍රදේශයට වැඩම කරවමින් යක්ෂ ගෝත්‍රිකයන්ට ධර්මයේ දේශනා කරමින් ඔවුන් සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් මාර්ගවලට යොමු කළේ අද වගේ දවසකයි. තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ සාරා සංකේය කල්පලක්ෂයක් පාරමී දම් පුරලා සියලු සත්වයන් වෙනුවෙන් මහා කරුණාවෙන් බුද්ධත්වයේ ලබා ගත්තට පස්සේ උරුවෙල් ජනපදයට වැඩම කරවමින් උරුවෙල් කාශ්‍යප, ගයා කාශ්‍යප, නදී කාශ්‍යප ඇතුළු දහසක් තුන්බෑ ජටිලයන්ට ධර්මයේ දේශනා කළේ අද වගේ ඊටාම අසිරිමත් වූ ඓතිහාසික වටිනාකමක් සහිත පුන් පොහොය දවසක. අද දුරුතු පුන් පොහොය දවසේ රාත්‍රී අහසේ නැගෙන දුරුතු සඳ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ අසිරිය මුළු මහත් ලෝකයටම කියා පානවා. එසේනම් Channel 1 නාලිකාව හරහා අද දවසේදී පුන් පොහොය දවසේදී විකාශය වන සුවිශේෂී වූ සදහම් සාකච්ඡාව සූවිසි අරණ ධර්ම කතිකාවත ආරම්භ කරන්නට සූදානම් වෙන්නේ. අදත් සුපුරුදු පරිදි අපේ ගෞරවනීය ආරාධනාවෙන් අද දවසේදී නාලිකාවට වැඩමවා වදාළ අපේ රටේ ගෞරවනීය ස්වාමින් වහන්සේ නමක් උන්වහන්සේ සතුව පවතිනා වූ දහම් දැනුම ඊටාම සරලව පැහැදිලි ආකාරයට sannivedanaya කරනවා. පාදාභි වන්දනා පූර්වකව ගෞරව නමස්කාර පූර්වකව පිළිගන්නවා කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අවසරයි ඉඳුරාගාරයේ ධම්මරතන අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ ඔබ වහන්සේට ආයුෂ බොහෝ වේවා කියලා අපේ හාමුදුරුවනේ පිළිගන්න. අද දවසේදී සූවිසි අරණ ධර්ම සාකච්ඡාව තුළින් අපි කතා කරන්නට බලාපොරොත්තු වන මාතෘකාව හරිම වැදගත් සහ කාලෝචිත මාතෘකාවක්. මේ මහා ධරණී තලයේ තුල ලෝකේ රට දැය ආගම වෙනුවෙන් වරින් වර මහා ශ්‍රේෂ්ඨ වූ පුරුෂයන් පහළ වෙනවා. ඔවුන් ජීවත් වෙලා ඉන්න ඊටාම කෙටි කාල සීමාව තුළ රට දැය සමය වෙනුවෙන් අමිල නිමල වූ මෙහෙවරක් ඉටු කරනවා. පුරුෂයන් වගේම අපේ රටේ ලෝකේ උන්නතිය උදෙසා ධර්මයේ චිරස්ථිතිය උදෙසා මහා ශ්‍රේෂ්ඨ කාන්තාවන් මේ ලක්දෙරණේ ලෝකේ පහළ වුණා. අද දවසේදී අපේ මහාචාර්ය හාමුදුරුවන් වහන්සේ එක්ක අපි කතා කරන්නේ මේ ශ්‍රේෂ්ඨ කාන්තා චරිත සහ බුදුදහම පිළිබඳව. අපි මේ කතාව පටන් ගන්නේ ලෝකයේ පිළිබඳව කාන්තාව සහ ලෝකයේ පිළිබඳව අර්ථ දැක්වීමෙන්. අපේ හාමුදුරුවන් වහන්සේට ධර්මානුකූල ප්‍රවේශයක් තියෙනවා. තෙරුවන් සරණයි සියලු දෙනාටම. අද මේ පුන පොහෝ දවස ඔබතුමා සටහන් කළා වගේම දුරුතු පුන පොහෝ දවස ධර්ම sannivedanයේ හිත් ශ්‍රී ලාංකේය සංස්කෘතික අභිවර්ධනයේ හිත් ප්‍රාරම්භක අවස්ථාවක් සනිටුහන් කරන මතකයේ තියෙන සංලක්ෂය කරන දිනයක් හැටියට හඳුන්වන්නට පුළුවන්කම තියෙනවා. අද වෙනකොට ලෝකයේ කාන්තාවගේ විමුක්තිය වගේ මාතෘකා සාකච්ඡා කරලා ඉවර වෙච්ච කාලයක් වගේ එකක්. එහෙමයි. මම ඒක එහෙම කියන්නේ කාලයක් තිබුණා කාන්තාවට සමතැන දෙන්න ඕනි කාන්තා අයිතිවාසිකම් කියලා කියන මාතෘකාව ලොකුවට ආපු කාලයක් තිබුණා. එහෙමයි. ඒ මීට අවුරුදු 20කට 30කට විතර වගේ පෙර කියලා කිව්වට කමක් නැහැ. දැන් එහෙම කතාවක් නැති තරම් වෙන්නේ ලංකාවත් ලෝකෙත් ගත්තහම කාන්තාව ඒ තමාට හිමි නිසි තැනෙහි ඉන්නවා කියලා කියන අර්ථ දැක්වීමක් කරන්න පුළුවන්කම තියෙනවා. එහෙමයි. ඇත්තම කිව්වොත් අද දවසේ රටක් හැටියට ලංකාව හැටියට ගත්තොත් එහෙම ලංකාවට
ආර්ථික ශක්තියක් ලබා දෙන කණ්ඩායමක් හැටියට ප්‍රජා කණ්ඩායම කොමක්ද කියලා ඇහුවොත් ඒ කාන්තාව කියලා කියන්න පුළුවන්කම තියෙනවා. එහෙමයි. විදේශගත ශ්‍රමිකයන් අතර අති බහුතරයක් කාන්තාවෝ. ඒ වගේම වතු වල රාජකාරී කරන කම්කරු ශ්‍රේණියෙහි අති බහුතරයක් කාන්තාවෝ. රටක් හැටියට ඉදිරියට යනකොට අධ්‍යාපන ශාස්ත්‍රයේ ගුරුවරයන් අතර වැඩි හරියක් කාන්තාවෝ. ඒ වගේම රාජ්‍ය පරිපාලන සේවයේහි පළාත් පාලන ආයතනවල ගත්තාම අති බහුතරයක් කාන්තාවෝ. එහෙමයි. ඊට අමතරව වෙනත් ශාස්ත්‍රවලත් අති බහුතරයක් කාන්තාවෝ. විශ්වවිද්‍යාලීය ප්‍රජාව අතර 60%කට වැඩිය කාන්තාවෝ. 100ට ගානෙන් කියන්න පුළුවන්කම තියෙනවා නම් මේ හැම ශාස්ත්‍රයේම 50ට වැඩිය කාන්තාවෝ. කාන්තාවෝ අඩු ක්ෂේත්‍රයේ ඉන්නේ දීවර ශාස්ත්‍රයේහි. එහෙම නැත්නම් ඊගාවට හමුදාව පොලිසිය වගේ ක්ෂේත්‍රවල ශරීර ශක්තිය වැඩියෙන් අවශ්‍ය වන තැන්වල ටිකක් අඩු වෙන්න පුළුවන්. එහෙමයි. දැන් මේ අපි කතා කළේ ප්‍රමාණාත්මක ඝනත්වය රාජකාරී කරනකොට. හැබැයි මෙතනදී රටක් හැටියටත් සමාජයක් හැටියටත් විශේෂයෙන්ම මිනිසුන් හැටියට කාන්තාව සම්බන්ධයෙන් තියෙන ආකල්පය ප්‍රමාණාත්මකව ගුණවත්ද ගුණාත්මකව ප්‍රමාණවත්ද කියන එක සාකච්ඡා කරන්න ඕන. ගැහැණිය කාන්තාව කියන මාතෘකාව දිහා අපි කතා කරන්න ඕන පුදුම තරම් මානව දයාවකින් යුක්තව. විඳිනවා නම් දුක් විඳින ප්‍රමාණය මනින්න පුළුවන් නම් කායිකව සහ මානසිකව පිරිමියාට වඩා අප්‍රමාණ දුක් අන්දරාවක් විඳින කෙනෙක් අම්මා කියලා කියන්නේ. ගැහැණිය කියලා කියන්නේ. අපේ ආකල්පයේ හැම වෙලාවෙම මේ කාන්තාව පිළිබඳව පිරිමියා තුල ඇති වෙන හැඟීම නිර්වද්‍ය නිර්වුල් නැහැ වෙන කාරණා නිසා. පළවෙනිම කාරණාව තමයි කාන්තාව සතුව තියෙන ශාරීරික ශක්තිය. මානසික ශක්තිය නෙමෙයි. ශාරීරික ශක්තිය පිරිමියාට සාපේක්ෂව දුර්වල නිසා. ඇව බලාරෝපණය කරනවා පිරිමින් විසින් අදටත් පහර දීමට ලක් වෙනවා යම් යම් පළාත්වල යම් යම් පවුල් පසුබිම්වල. ඒ වගේම අදටත් සමහර වෙලාවට පවුලක දරුවොත් හදාගෙන වඩාගෙන නඩත්තුවත් අතට අරගෙන කරන්න සිද්ධ වෙලා තියෙනවා කාන්තාවට. එහෙනම් මං හිතන්නේ නෑ ලාංකේය සමාජයේ ඇතුලේ ප්‍රමාණාත්මක අගයක් කාන්තාවට තාම ලැබිලා තියෙනවා කියලා. එහෙම සමහර සම්ප්‍රදායන් ඇතුලේ කොහොමටත් ලැබෙන්නේ නැහැ. ඒක සම්ප්‍රදාය විසින්ම උන්ට ඇත්තටම පාරට එන්න එළියට එන්න සමස්ත සමාජයට විවෘතව කටයුතු කරන්න ඉඩහසර වෙන් වෙලා නැහැ. ඒත් සිංහල සමාජයේ බෞද්ධ සමාජයේ දෙමළ සමාජයේ හින්දු සමාජයේ කතෝලික සමාජයේ කාන්තාවට තරමක ඉඩකඩක් ලැබෙනවා. ඒ කාරණාව එහෙම කිව්වට තව හේතුවක් මේක ඇතුලේ තියෙනවා. ඒ තමයි ලිංගික සූරාකෑමට හා ලිංගික අපයෝජනයට ලක් කරනු ලැබීමේ ගොදුර කාන්තාවන් බවට පත් වීම. සාමාන්‍යයෙන් එහෙම වෙන්නේ කාන්තාවන් සහ දරුවන්, කාන්තාවන් සහ ගැහැණු දරුවන් සහ පිරිමි දරුවන් ඒ ලිංගික සූරාකෑමට ලක්වීම ඉතාම දරුණු විදිහට තියෙනවා. ඒක සමාජයේ ප්‍රකාශයට පත්වන ප්‍රමාණයට වඩා වැඩි කියලා කියන්න පුළුවන්. මොකද පොලිසිය ආශ්‍රිත සංගණනයන් කරන්න අවස්ථාව නොලබන ප්‍රමාණය අවස්ථාව ලැබෙන ප්‍රමාණයට වඩා වැඩි. මේ සංස්කෘතික සමාජයක් ඇතුලේ ලැජ්ජාව බයත් එක්ක ඒකට තියෙන ඉඩකඩ බොහොම අඩුයි. විශේෂයෙන්ම සැලකිය යුතු කාරණාවක් තමයි විදේශගත ශ්‍රමික කාන්තාව අතිශයින්ම අපයෝජනයට අපහරණයට ලක් වෙනවා. අවුරුද්දකට දල වශයෙන් මං ඇහැව්වා දල වශයෙන් රළු වශයෙන් අවුරුද්දකට ලංකාවට විදේශගත ශ්‍රමික කාන්තාවන්ගේ මලමිනි
300කට අධික ප්‍රමාණයක් එනවා. ඒතර විදේශයට ගිහිල්ලා විදේශයන්හි බැල මෙහෙවරකම් කරලා ලංකාවට ගේන මලමිනි ප්‍රමාණය 300ක් 350ක් විතර. ඒතර අපිට එන ඩොලර් වල තැවරිලා තියෙන කඳුළු ප්‍රමාණය අපිට තියෙන ඩොලර් වල ගෑවිලා තියෙන ලේ ප්‍රමාණය ඒ ඩොලර් වල තියෙන දහඩිය ප්‍රමාණය ඩොලර් වල බිංදු වලින් ගණන් කරන්න බෑ. එහෙමයි. ඒක නිසා මේ මාතෘකාව දිමුත් මහත්තයත් එක්ක මම කතා කරන්න කැමති වුණේම මෙන්න මේ ස්වභාවය තේරුම් ගන්න ඕනින්ද. හැබැයි දිමුත් මහත්තයා මට තව චුට්ටි වෙලාවක් දෙන්න මේ කාරණාව පැහැදිලි කරන්න. එහෙම තිබුණු රටක් නෙමෙයි මේක. මම පොඩි ශාස්ත්‍රීය කාරණාවක් පැහැදිලි කරන්නම්. අපි අද පාවිච්චි කරනවානේ කාන්තාවට ගැහණිය කියලා වචනය පාවිච්චි කරනවා. ඒ ගැහණිය ගෑණි කියලා අපි කියන්නේ. දැන් අද වෙනකොට ගෑණි කාන්තා ස්ත්‍රී කියලා කියන වචන වලින් ගෑණි කියනවට ගෑනු කැමතිත් නැහැ. එහෙමයි. ස්ත්‍රී සහ කාන්තාව කියන වචනේ කාන්තා විමුක්තිය එහෙම කියලා කියන්නේ කවුරුත් කැමතියි. කිසියම්ම පිරිමියෙක් තමන්ගේ භාර්යාව තව කෙනෙකුට හඳුන්වා දෙන්නේ නැහැ මේ මගේ ගෑණි කියලා. එහෙම කියනකොට ගෑණි කැමතිත් නැහැ. අගෞරවයක් වගේ. එහෙම වචනත් එක්ක බැඳිච්ච සංස්කෘතික අර්ථ තියෙනවා. එහෙමයි. එතකොට මේ ගැහණි කියන වචනේ හැදෙන්නේ කොහොමද? ගෑණි කියලා කියන වචනේ හැදෙන්නේ ගැහැණි කියලා කියන එකෙන්. ගැහැණි කියලා කියන එක වචනේ හැදෙන්නේ ගෘහිණි කියන වචනේ. ගෘ කියන එකේ ගයන්නයි, හි කියන එකේ හයන්නයි, නි කියන එකේ නයන්නයි දෙක එක්ක වෙච්චාම තමයි ඒකම තමයි ගැහැණි කියලා කියන්නේ. ඒතර ගෘහිණි කියන එකම තමයි ගැහැණි කියන්නේ. ඒකම තමයි ගෑණි කියන්නේ. ගෘහිණි කියන්නේ මොකද්ද? ගෘහය කියලා කියන්නේ ගෙදර. නිවස. නී කියලා කියන්නේ එහි අධිපතිනිය කියන එකයි. ඒතර ගෘහිණි කියලා කියන්නේ ඇත්තම කිව්වොත් ගෙදර අධිපති කියලා කියන එකයි. එතකොට තවත් විදිහකින් කිව්වොත් ගෙදර විධායක බලතල සහිත තැනැත්ති කියලා කියන එකයි. එක්සිකියුටිව් පවර් ගේ ඇතුලේ තියෙන එක්කෙනා කියලා කියන එකයි ගෘහිණි කියලා කියන්නේ. බලය එලෙස තියෙනවා නම් ගැහැණු කැමති වෙයි Tamanට ගැහැණි කියලා කියනවට. නමෙන් නෙමෙයි. බලය එහෙම තියෙනවා නම් තියෙයි Tamanට ගැහැණි කියලා කිව්වට කමක් නැහැ කියලා. ඇත්තම කිව්වොත් සුද්ධ ලංකාවට ඇවිදිලා කසාදය හඳුන්වා දෙනකම් ගැහැණිය හිටියේ පිරිමියට ඉස්සරහින් හෝ ගැහැණිය සමග පිරිමියා සමග. මම ඒක වාග් විද්‍යාත්මකව ඔප්පු කරන්න. සුද්ධ ලංකාවට එන්න කලින් ලංකාවේ කසාද තිබුණේ නැහැ. විවාහ කියලා කියන જાතිය තිබුණේ නැහැ. ඒ කාලේ අපි හාමුදුරුවනේ සහේට ගන්නවා කියලා කියන්නේ. පැහැදිලිවම සහේට ගන්නවා කියලා කියන්නේ. ඇත්තටම කිව්වොත් එහෙම දිමුත් මහත්තයා සහය කියලා කියන්නේ සහාය නේ. එහෙමයි. සහාය කියලා කියන්නේ මිත්‍රත්වයනේ. එතකොට මිත්‍රයෙක් හැටියටයි එන්නේ. වචන දෙක තියෙන්නේ සහකරු සහ සහකාරී කියලානේ. සහකරු කියන්නේ මිත්‍රයා, සහකාරී කියන්නේ මිතුරිය. එතකොට මිතුරා සහ මිතුරිය අතර උස් පහත් ભેදයක් තියෙන විදියක් නැහැ. ලොකු කුඩා ભેදයක් තියෙන විදියක් නේ යාළුවනේ. එහෙමයි. ඒ සහායට ඇන්න ආපු කාලේ ඊට පස්සේ තමයි කසාද බඳින්නේ. කසාදේ ලෝකයට හඳුන්වා දෙන්නේ මන් දන්න විදිහට නෙපෝලියන් බොනපාර්ට්. ඔහු කසාද හඳුන්වලා දුන්නාට පස්සේ සුද්ධෝ ඒක අත්අඩංගුවට ගන්නවා. ඔවුන්ගේ දෙයක් බවට පත් කරගන්න. සුද්ධ ලංකාවට නිකන් ලංකාව කවුරුත් කසාද බැඳලා නැහැ. බුදු පියාණන් වහන්සේ පෞල් ජීවිත ගැන දේශනා කරලා තියෙනවා මිසක් කිසි දවසක කසාදයක් ගැන දේශනා කරලා නැහැ. ඇයි දන්නවද? කසාදය කියලා කියන්නේ පෞල් ජීවිතයේ නීත්‍ය අනුකූලභාවය.
නීතිය කියලා කියන්නේ නීති අනුකූල භාවය කියන්නේ නීතියට අනුකූලයි කියන එකනේ. ඒතර ඒ නීතිය කියන්නේ මොන නීතියද? සුද්ධංගේ නීතිය. එතකොට කසාද බැන්දට පස්සේ ඉන්නේ බැඳලානේ. බඳින්නේ නැතුව සුද්දන්ට කලින් හිටියේ කොහොමද එතන? බැඳිලා. සුද්දෝ ඉන්න කලින් බැඳිලා හිටියා. සුද්දෝ ආවට පස්සේ බැඳලා ඉන්නවා. දැන් බැඳපු අයගේ බැඳිල්ලක් නැහැ. බැඳීමක් නැහැ. බැඳලා ඉන්නවා නම් මහත්තයා යන්න බෑනේ. යන්න බෑනේ. එහෙමයි. සාමාන්‍යයෙන් ඉස්සර අපි පොඩි කාලේ බැඳලා කියලා කිව්වොත් එහෙම අපි කියන්නේ හරක් බඳිනවට බඳිනවා කියලා කියන්නේ. බැඳහම බැඳලානේ තියෙන්නේ. බැඳලා කියන වචනේ තේරුම බලන්නකෝ. එක පැත්තකින් බෙල්ලෙන් බැඳලා අනිත් පැත්තෙන් ගහෙන් බැඳලා. හිර කරලා තියෙනවා. අන්න දැක්කද? හිර කරලා බැඳලා සීමා කරලායි තියෙන්නේ. බැඳිලා නෙවෙයි. ඒ හින්දා නීතියෙන් බඳින්න පුළුවන්. ආදරෙන් බැඳෙන්න පුළුවන්. කාන්තාවකකට අවශ්‍ය වෙන්නේ මේකෙන් කෝකද? ආදරෙන් බැඳෙන්න පුළුවන් නම් නීතියෙන් බඳින්න ඕනේ නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ ආදරෙන් බැඳෙනවයි කියලා කියන එක 100% තහවුරු කරගන්න නම් නීතියෙන් බඳින්න වෙලා. එහෙමයි. ඒ නීතිය හදන්න කලින් ඒ නීතිය ලංකාවට එන්න කලින් ලංකාවේ හිටපු හැමෝම හිටියේ බැඳිලා. එහෙමයි. මේ කතාව හරිම පුදුමාකාර කතාවක්. හැබැයි මේ පුදුමාකාර කතාව ඇතුලේ ගැබ් වෙලා තියෙන හරි අපූර්ව වූ වටිනාකම් සහිත දේවල් තියෙනවා. අපේ හාමුදුරුවනේ තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ සාරා සංකේය කල්පලක්ෂයක් පාරමීදම් පුරලා දස පාරමිතාවන් සම්පූර්ණ කරමින් බුද්ධත්වය සඳහා පාරමී පුරද්දී සිද්ධාර්ථ බෝධිසත්වයාණන් වහන්සේට නියත විවරණ දුන්නේ තමන්ගේ අම්මා. මේ ලෝකයේ ශ්‍රේෂ්ඨම කාන්තාව අම්මා කියන චරිතය බවට පත් වෙනවා. අපේ හාමුදුරුවන් වහන්සේටත් අම්ම කෙනෙක් ඉන්නවා. මටත් අම්ම කෙනෙක් ඉන්නවා. වැඩසටහන නරඹන ඔබටත් අම්ම කෙනෙක් ඉන්නවා. අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ හරි අපූරු සහ වටිනා කතාවක් කියනවා. බැන්දට වැඩක් නැහැ බැඳිලා නැත්තම් කියලා. ලෝකයේ ශ්‍රේෂ්ඨතම වටිනා සහිත දේවල් අපේ රටෙන් නිර්මාණය වෙද්දී ඒ අපේ රටේ නිර්මාණය වෙච්ච දේවල් බටහිරට බලහත්කාරයෙන් සංක්‍රමණය වෙද්දී හාමුදුරුවනේ අපේ රටේ ඉතිහාසයේ තුල කාන්තාව පිළිබඳව අපි අනිවාර්යෙන්ම කතා කරන්නට ඕනේ. ඇත්තටම ලංකා ඉතිහාසයේ මුළු ලෝකෙටම අපි ඒක ඊගාව මාතෘකාවකදීත් කතා කරමු. මුළු ලෝකේටම අද භික්ෂුණිය කියලා කාන්තාවකට පැවිද්දක් තියෙනවනේ. එහෙමයි. ඒ කාන්තාවට තියෙන පැවිද්ද ආරම්භ වෙන්නේ ලංකාවෙන්ම කියලා කියන්න බැරිත් නැහැ. වෙන තැන්වලත් ආරම්භ වෙන්න ඇති. හැබැයි ලෝකයේ අද ඉතුරු වෙලා තියෙන්නේ ලංකාව තියෙන හින්දා. ලංකාවේ භික්ෂුණී ශාසනය තියෙන හින්දා. අපි ඉතින් මේ වෙලාවේ හැමෝම කතා කරන කවුරුත් දන්නා සාමාන්‍ය තොරතුරු වලට කාලේ වැඩිය යොමු නොකලත් කමක් නැහැ කියලා මට හිතෙනවා. ලෝකේ පළවෙනි අගමැතිනිය අපි. එහෙමයි. ආදි වශයෙන් කොහොමත් ඉතිහාසයේ පුරාවටම මේ සමාජය මාතෘ මූලික සමාජයක්. ඒ කියලා කියන්නේ ලංකාවේ අම්මා මූලිකයි. අම්මා ප්‍රධානයි. හැම වෙලාවෙම අර සහේට එන්න ආපු කාන්තාව ගෘහිණිය බවට පත් වුණා විතරක් නෙවෙයි. දැන් මෙන්න මෙහෙම වචනයක් අහලා නැද්ද? අපි සාමාන්‍යයෙන් කතා කරනකොට පිරිමියෙකුගෙන් කොහොමද මහත්තයා තොරතුරු මේ දවස්වල චෛත්‍ය එහෙම හදනවා අපිට ආධාරයක් එහෙම කරන්න කියලා කිව්වම එතකොට ඒ උපාසක මහත්තයා අපිට කියන්නේ ගෙදරින් අහලා කියන්න ඕන කියලා. මේ ඉන්න හුඟක් කසාද බැඳපු කට්ටිය කියන්නේ මං ගෙදරිනුත් අහලා තමයි කියන්න ඕන කියලා. ගෙදරින් මට මෙන්න මෙහෙම කියලා තියෙනවා කියලා කියනවා. දැන් ගෙදරින් කියනවා නැත්තම් ගෙදරින් අහනවා ගෙදරට කියනවා කියලා කියන එකේ තේරුම මොකක්ද? ගෙදර කියන්නේම භාර්යාවට. භාර්යාව. එතකොට ගෙදර කියලා අපි කියන්නේ මේ ගල් වැලි සිමෙන්ති යකඩ ලී වීදුරු ටයිල් ස්ටයිල් වලින් හදාපු ෆොටෝ ගහන්න පුළුවන් ගයක් නේ. එහෙමයි. ඒ වුණාට මිනිසා අදටත් ගෙදර කියලා කතා කරන්නේ.
භාර්යාවට. හාමුදුරුවනේ පවුල කියලා කියන්නෙත් දැන් අපි කියන්නේ පවුලට කියන්න ඕනේ. එතකොට ඒ පවුල කියන එකෙන් සමස්ත පවුල වගේම තමාගේ බිරිඳ කියන දේ මූලික වෙනවා. හරියටම හරි. පවුල කියලා කියන එකේ ඉංග්‍රීසි වචනේ මොකද්ද කියන්නේ? පවුල කියලා කියන වචනෙට ඉංග්‍රීසියෙන් කියන්නේ ෆැමිලි කියලා අපි හිතනවා. ඒතර වයිෆ්ටත් කියනවනේ පවුල කියලා. අපේ පවුල මේ දවස්වල අසනීපෙන් එතකොට මුළු ෆැමිලි එකට කියන වචනේ තමන්ගේ භාර්යාවට කිව්වහම ඒකේ තේරුම මුළු ෆැමිලි එකම භාර්යාව තමයි කියන්නේ. යාලේ ගම රාළනේ. ගම රාළගේ ළමයින්ගේ අම්මා කවුද? ගම මහගේ. ගම මහගේ. එතන මහගේ කියන්නේ කවුද? ඒක හින්දා තමයි මං කිව්වේ මේ වර්ග කිලෝමීටර් 65630 ගාණක් වෙන මේ බිමේ උරුමයක් තියෙනවා, සભ્યත්ව උරුමයක්. ඒ සભ્યත්ව උරුමය හැම වෙලාවෙම අම්මා මූලික කරගත්තා. එහෙමයි. තාත්තාගේ ශරීර ශක්තියද අම්මාගේ කළමනාකරණ ශක්තියද එක තමයි දරුවෝ ඉස්සරහට ගියේ. එහෙමයි. අම්මා හැම වෙලාවෙම තාත්තගෙන් අහලා වැඩ කරනවා වගේම තාත්තා හැම වෙලාවෙම අම්මගෙන් අහන්න නැතුව වැඩ කළේ නෑ. බලන්න වචන දෙක. අම්මා හැම වෙලාවෙම තාත්තගෙන් අහලා වැඩ කරනවා. තාත්තා කිසිම දෙයක් අම්මගෙන් අහන්න නැතුව වැඩ කරන්නේ නෑ. අම්මගෙන් අහලා වැඩ කරනවා නෙමෙයි. ඒකට තමයි එකඟතාව කියන්නේ. ඒ හින්දා මෙන්න මේ වචන දෙක වැදගත්. එක පෞල් ජීවිත, දෙක විවාහ ජීවිත. ඒකට අපිට කියනවනේ අපි family life, marriage life. ඒතර marriage life කියලා කියන එක හරි කෘත්‍රිම එකක්. කසාද බැඳ හදාගත්ත කසාද බැඳපු කඩදාසි කොලයක් නේ. මම මෙහෙම හැව්වට ඔබතුමා තරහ වෙන්නේ නැහැ. එහෙමයි. අහගෙන ඉන්න අයත් තරහ වෙන්න එපා. මොකද්ද දන්නවද? ඇත්තම කිව්වොත් විවාහය වුණාට පස්සේ කඩදාසි කොලයක් දෙනවනේ. දෙනවනේ. එහෙමයි. ඒ සහතිකෙන් කරන්න පුළුවන් වැඩේ මොකද්ද? O level වලින් කරන්න පුළුවන් වැඩක් තියෙනවනේ. රස්සාවකට යන්න පුළුවන්. A level වලින් ප්‍රොමෝෂන් එකක් ගන්න පුළුවන්, ස්ථිර වෙන්න පුළුවන්. ඩිග්‍රී වලින් තවත් උසස් වීම ගන්න පුළුවන්. පශ්චාත් උපාධි සහතික, බිස්නස් සහතික, ඒවෙන් ලොකු ලොකු දේවල් කරන්න පුළුවන්. විවාහ සහතිකෙන් කරන්න පුළුවන් එක වැඩයි. ඒක තමයි කනගාටුව. ඒ කඩදාසි කොලින් ගහන්න පුළුවන් එකම එක වැඩයි, කරන්න පුළුවන් එකම එක වැඩයි. ඒ තමයි එක ඇඳේ ආදරෙන් වෙලි සිටි කෙනාට එරෙහිව නඩුවක් දාන්න පුළුවන්. දැන් මේ කඩදාසි කොලේ තියෙන වටිනාකම එච්චරයි නම් මං කියන්නේ ඊට පස්සේ කවුරුවත් කසාද බඳින්න එපා කියලා නෙවෙයි. මේ රෝමලන්දේසි නීතිය නැත්තම් ඩච් ලෝ එක විසින් අපිව සියල්ලම ඒ තැනට බැඳලා තියෙනවා. ඒ හින්දා බඳින්න නැතුව පවුල් කණ්ඩ බෑ දැන්. බඳින්න නැතුව පවුල් කණ්ඩ බෑ දැන්. ඒ රෝමන් ඩච් ලෝ එක එන්න ඉස්සර වෙලා බඳින්න නැතුව පවුල් කන්න පුළුවන්. ඒතර ඒ කාලේ පවුල් ජීවිත තිබුණා. දැන් විවාහ ජීවිත තියෙනවා. ඇත්තටම සාර්ථක වෙලා තියෙන පවුල් ජීවිතද විවාහ ජීවිතද? මං කියන කාන්තාව ගැන කතා කරනකොට මේ මෙතන ඉඳලා පටන් ගන්න වෙනවා. අපිට ආපහු සැරයක් විවාහ ජීවිත තියාගෙන පෞල් ජීවිත වලට යන්න පුළුවන් නම් පෞල් ජීවිතය කියන්නේ ඇත්තටම සාලය කේන්ද්‍ර කරගත් එකක් නෙමෙයි. පෞල් ජීවිතය කියන්නේ කුස්සිය කේන්ද්‍ර කරගත් එකක්. විවාහ ජීවිතය කියන්නේ සාලය කේන්ද්‍ර කරගත් එකක්. ඉස්සර සාමාන්‍යයෙන් කොයි වෙලාවෙත් කවුරුත් ඉන්නේ කුස්සියනේ. කුස්සියනේ. කුස්සිය තමයි ඉන්නේ. දැන් ලස්සනටම හදන්නේ සාලයයි සාලයට ඉස්සරහ තියෙන මිදුලයිනේ. කුස්සිය හදන්නේ නැහැ. ඒ කුස්සියට කවුරුත් යන්නේ නැහැ. ඉස්සර බලන්නකෝ මේ සීමා මායිම් වැටකොටු සහ තාප්ප නොමැති කාලේ. ගමේ කවුරුත් ගිහින් කුස්සියට ගිහිල්ලා තියෙන එක අභිදාන කලකාගෙන යනවා. දැන් අද වෙනකොට ඉදමාරා තාප්පේ දාලා තාප්පෙට ගේට්ටුව දාලා ගේට්ටුවට ඉබ්බ දාලා ඉබ්බට යතුර දාලා යතුර ලාච්චුවට දාලා ලාච්චුවට යතුර දාලා. එහෙම වෙච්චාම කවුරුත් ගේ ඇතුළට ඇවිදලා කුස්සියට එන්නේ නැහැ. අර හාමුදුරුවෝ කතාව කියද්දි මට කතාවක් මතක් වෙනවා. ඉස්සර හාමුදුරුවනේ
මනමාල මහත්මියගේ නිවසින් මනමාල මහත්මයාගේ නිවසට යද්දි හරි මනමාල මහත්මියගේ නිවසින් මහත්මයාට හරි මහත්මයාගේ මහත්මියගේ නිවසට යද්දි ඉස්සෙල්ලාම යනවා කියලා කියන්නේ කුස්සියට. කුස්සියට ගිහිල්ලාලු පස්සේ කකුස්සියට යනවා කියන්නේ. ඔන්න ඔය දෙක බලලා තමයි මේ නිවසේ තියෙන පවිත්‍රත්වය පිළිබඳව කතා කරලා තියෙන්නේ. දැන් අද වෙනකොට ඉස්සරහ ටයිල්, මිදුල ස්ටයිල්, සාලේ ටයිල්, කුස්සිය මොකුත් නැහැ. එහෙම ඒක තමයි මිනිසුන්ගේ අර බාහිර භාවය අභ්‍යන්තර භාවයට වඩා එළියට ආපු තාති අපිට මේ මාතෘකාවෙන් එළියට යන හින්දා මීට වඩා කතා කරන්න බැරුව මිසක් නැත්තම් මේ මාතෘකාව ටිකක් ගැඹුරු මාතෘකාවක් කොහොමට වුණත් කාන්තාව කේන්ද්‍ර කරගත්ත සමාජයක කළමනාකාරීත්වය කියන්නේ ගෘහ කළමනාකාරීත්වය රාෂ්ට්‍ර කළමනාකාරීත්වය නෙමෙයි කියන්නේ ගෘහ කළමනාකාරීත්වය හරි වටිනවා. ඉස්සර අම්මා ගාවට තාත්තා මොනවා හරි හොයලා ගෙනත් දුන්නාම ආර පරිස්සම් කරගෙන රැකගත්තේ අම්මා. ඒක තමයි මේ මුළු සමස්ත ලෝකයේම ස්වභාවයක්. දැන් අද ගත්තොත් කොරියාව ගත්තොත් කොරියාවේ ළමයි බලාගෙන ගෙදර ඉන්නේ තාත්තලා කියලා කිව්වට කමන්නේ. අම්මා තමයි වැඩට යන්නේ. අම්මා ගොවිතැන්පත් කරන්න යන්නේ. එහෙම සමාජ තියෙනවා. ඩ්‍රයිවිං රස්සා කරන වැඩි හරියක් කාන්තාව. ඒ වගේම කුඹුරු හාන ඒවා කරන්නේ කාන්තාව. ඒ හින්දා කාන්තාව සහ පිරිමියා කියලා කියන එක ශාරීරික වශයෙන් අංග ලක්ෂණ වෙනස්කමක් තියෙනවා මිසක් අයිතිවාසිකම් සහ වෙනත් දේවල් පිළිබඳව කිසිදු වෙනස්කමක් නැහැ. දියුණු මනසක් සහිත මිනිසුන් සිටින සමාජවල. මේ කතා හරිම රසවත් කතා. මේ කතා අපේ හාමුදුරුවන් වහන්සේ ඔබට sannivedanaya කරන්නේ ඔබත් එක්ක කතා කරන්නේ හරිම සරල විදිහට. හැබැයි මේ සරල කතාව ඇතුලේ උන්වහන්සේ සමාජයට ලබා දෙන පණිවිඩය හරිම ප්‍රායෝගිකයි සහ හරිම ප්‍රඥාවන්තයි. මේ වැඩසටහන නරඹන ඔබ වැඩසටහන මෙහෙවන මම ලෝකයේ කොහේ ගියත් අවසානයේ මහ ගෙදරට එනවා. ගෙදරට එද්දී අපි හැමෝම ගෙදරට එන්නේ අම්මකෝ කියලා අහගෙන. අපේ හාමුදුරුවනේ ගෙදරට යද්දි අපි බලන්නේ තාත්තා කොහෙද ඉන්නේ කියලා. අම්මේ කියලා අපි කතා කරගෙන අම්මා හොයාගෙන යන්නේ. සමහර විට අම්මා ඉන්නේ කුස්සියේ වෙන්න පුළුවන්. අම්මා ඉන්නේ සාලේ වෙන්න පුළුවන්. මේක තමයි අපේ රටේ හාමුදුරුවනේ අම්මා කියන තැනට ලැබිච්ච ගෞරවනීය ගෞරවාන්විතය. අම්මාගේ ගෞරවය අම්මාගේ වටිනාකම මේ ලෝකයේ හඳුනාගත්ත ශ්‍රේෂ්ඨතම පුරුෂයා උත්තමයා බවට පත්වන්නේ තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක්ම පමණයි. අපේ හාමුදුරුවනේ ශ්‍රී සද්ධර්මයේ සඳහන් වෙන විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන විදිහට කාන්තාවට හිමිවිය යුත්තේ සහ කාන්තාව සම්බන්ධව ධර්මයේ නිර්වචනය වෙන්නේ කොහොමද? ඔව්. ඇත්තම කිව්වොත් මෙතන බුදුහාමුදුරුවන්ගේ ප්‍රකාශයක් තියෙනවා. ඉත්තීපි පණ්ඩිතා හෝති තත්ත තත්ත විචක්කනා කියලා. මේක ගැටලුකාරී විදිහට තේරුම් නොගෙන එහෙමයි. තේරුම් ගත යුතු කාරණාවක් තියෙනවා. ඒක මේ බුදුහාමුදුරුවෝ ගැන තියෙන දත්ත විශ්ලේෂණය කරන්න කාලය ගන්නේ නැතුව මම පොඩි කරුණක් පිළිබඳව මේ අපේ ශ්‍රාවකයන්ගේ අවධානය ඉල්ලන්නේ. එහෙමයි. අපි දන්නවා කේසී කියලා මේ ගෑනු ළමෙක් හිටියා. කුණ්ඩල කේසී කියලා තමයි ඈගේ නම තියෙන්නේ. කේශ කල්යාණීය ස්වභාවය නිසා තමයි ආමන්ත්‍රණය කරන්න. ඔව්. කුණ්ඩල කියන්නේ රවුන්ඩ් රවුන්ඩ් ක්‍රේල් ගතිය. අන්න හරි. ඒ කුණ්ඩල කේසී හරි ලස්සනයි. බොහොම මනස්කාන්තයි. බොහොම මනස්කාන්තයි. එතකොට මේ මනස්කාන්ත කුණ්ඩල කේසිය කසාද බඳින්නේ තමාට නොගැලපෙන කෙනෙක්. එහෙමයි. කුණ්ඩල කේසිය කසාද බඳින කුණ්ඩල කේසී යමක් කමක් තිබිච්ච පවුලක කෙනෙක්. ඈ දකිනවා හොරෙක් පාර යනවා. ඒ පාර යන හොරාගේ පිළිබඳව ඇති වෙච්ච ආසාවක්ද ශාරීරික ආසාවක්ද හොරා උඩුකය නිරුවත්ව යන්නේ ශරීරයට බැඳිච්ච රාගික හැඟීමක්ද එහෙමත් නැත්නම් ආදරණීය හැඟීමක්ද නැත්නම් අනුකම්පාවක්ද කියලා කියන කොමන කාරණාවක් කරන නිසා මම රහස්‍යගතව මේ තැනත්තාව බේරා ගන්නවා බේරාගෙන කසාද බඳිනවා. සාමාන්‍යයෙන් හොරාට
කොච්චර හොඳ තැනකින් බැන්දත් හොරකම් නම් කරලා තියෙන්නේ හොරකම්ම කරන්නම හිතෙනවා ඒක. ජන්මිට වඩා පුරුද්දනේ. ඔව් ඒක ඔය හොරකම කියලා කියන එකත් සමහරු මේ අර නැති බැරිකමටත් නෙමෙයි සමහරවල් නිකන් පුරුද්දට හොරකම් කරන ස්වභාවයකුත් තියෙනවනේ. ඉතින් ඒකින්ද ඒ හොරා මේ කුණ්ඩලකේසීව කසාද බැඳලා අවසානයේදී තීන්දුවක් ගන්නවා මේ කුණ්ඩලකේසී සතු රිදී රත්තරන් මුතුමැණික් දීපල සියල්ලම පැහැර ගන්න ඕනේ කියලා. ඒ නිසා මෙයා ඔහේ ඇඳේ වැටිලා කල්පනා කර කර දුකසේ ඉන්නවා. එතකොට එයා අහනවා ඇයි එහෙම ඉන්නේ කියලා. ඊට පස්සේ මේ හොරා කියනවා මට කන්ද දෙයියන්ට බාරයක් වෙලා තියෙනවා. ඒ බාරේ ඔප්පු කරන්න යන්න ඕනේ. කොහොමද බාරලා තියෙන්නේ? ඔයා ගාවයි මං ගාවයි තියෙන සියලුම රන් රිදී මුතුමැණික් ආභරණ සල්ලි මිල මුදල් ඒ කාලේ සල්ලි මිල මුදල් තියෙන නැතුව ඇති රන් කාසිනේ ඒ ඔක්කොම අරගෙන රත්තරන් එහෙම අරගෙන කන්ද මුදුනට ගිහිල්ලා ඒවා තියලා ඔප්පු කරන්න ඕනේ පළතුරු වට්ටියක් එහෙම තියලා කන්ද මුදුනට යනකම් ගිහිල්ලා කන්ද මුදුනේදී කියනවා මං ආවේ ඒකට නෙවෙයි මං ආවේ ඔබ මේ කන්දෙන් පල්ලෙහාට තල්ලු කරලා මරන්න මරලා මට මේ ටික ඔක්කොම ගන්න කියලා. ඊට පස්සේ මේ කාන්තාව කියනවා මාව මරන්නේ මොකටද මේ වේ මාත් ඔබේ. ඒ මමත් ඔබේ නම් මාසතු සියල්ලත් ඔබේ නම් මාව ඝාතනය කරන්නේ ඝාතනය කුමණ්ඩද? ඊට පස්සේ කියනවා නෑ මට මේවා තනියම ඕන ඔබ මරන්න ඕන කියලා. ඊට පස්සේ කියනවා මෙයා මරන්න ඕනේ නෑ එහෙනම් මේ ඔක්කොම ගන්නවා මම යන්නම් කියලා. නෑ එහෙම නෙවෙයි ඔබ ගිහින් මේවා කියන්න පුළුවන්. ඒ හින්දාම ඝාතනය කරන්න ඕනේ. ඊට අවසාන ඉල්ලීම කරනවා. මොකක්ද ඉල්ලීම? මට ජීවිතේ ආදරය කළේ ඔබට ඔබෙන් සමුගන්න අවශ්‍යයි කියලා. එනිසා තුන් පාරක් ප්‍රදක්ෂිනා කරලා වටේ කැරකිලා වැඳලා සමුගන්න අවශ්‍යයි කියලා. එහෙම ප්‍රදක්ෂිනා කරලා වඳින්න අවසර ඉල්ලපුවාම හොරාකව හොඳයි කියලා. දැන් කඳ මුදුනට ගිහිල්ලා කාන්තාව වටේට ගියා. චෛත්‍යයේ පැදකුණු කරන උපාසිකාවක්සේ පළවෙනි සැරේ දන ගහලා වෙන්න. දෙවෙනි සැරයක් මහ බෝ මළුව ප්‍රදක්ෂිනා කරන මහා උපාසිකාවක්සේ දෙවෙනි සැරෙත් ගිහින් වැන්දා. තුන්වෙනි සැරේ ඒ විදිහට ප්‍රදක්ෂිනා කරගෙන ගිහිල්ලා පිටිපස්සට ගිහිල්ලා තල්ලු කරව කන්දෙන් පල්ලෙහාට. හොරාව. දැන් මේ කතාව ලස්සනට මේ බෞද්ධ සාහිත්‍යය එනවා. දැන් මේ වැඩේ හොඳයි කියන්නද හරි කියන්නද නරකයි කියන්නද වැරදි කියන්නද අපි හරි ගැටලුකාරී තැනකට පත් වෙනවනේ. මනුෂ්‍ය ඝාතනයක් හරි කියන්න බෑ. හරි කියන්න බෑ වගේම වැරදි කියන්නත් ඉක්මන් වෙන්න බෑ. දැන් බෞද්ධ සාහිත්‍යය ලස්සනට ඒක කියනවා මේක දැක්කේ නැහැ අපි කවුරුවක්වත් මේ සිද්ධිය. මේක දැක්කේ දෙවියෙක්. දෙවියා දැකලා ඇවිදලා ධම්සභා මණ්ඩපයේදී මේ තොරතුරු කියනවා. බුදුහාමුදුරුවන්ට නෙමෙයි භික්ෂුන් වහන්සේලාට ඒත් කියන්නේ. මේකත් ඒ කතාවේ තියෙන භික්ෂුන් වහන්සේලාට කියන්නේ. දැන් භික්ෂුන් වහන්සේලා ගෙන් බුදුහාමුදුරුවෝ අහනවා මොනවද මං එනකොට කතා කර කර හිටියේ කියලා කිව්වහම මේ සිද්ධිය කියනවා. ඊයද්ද මොකද්ද බුදුහාමුදුරුවෝ කියන්නේ? මේක හරි කියනවද? නෑ. වැරදි කියනවද? නෑ. කළ යුතුයි කියනවද? නෑ. නොකළ යුතුයි කියනවද? නෑ. කියන්නේ ඉත්තීපි පණ්ඩිතා හෝති තත්ත විචක්කනා. විචක්ෂණ කාන්තාවෝ සමහර වෙලාවට ඥාන සම්පන්නව වැඩ කරනවා. එතන මේක අනුමත කරලාද? නෑ. ප්‍රතික්ෂේප කරලාද? නෑ. එසම් මනුෂ්‍ය ඝාතනයකට අනුබල දෙනවා නෙවෙයි. ඒ උනාට කාන්තාවගේ විචක්ෂණ භාවය පිළිබඳව කතාවක්ම නෙමෙයි නම් මේක වෙන මොනවද කතාව? මේක කතාවක් හැටියට ලියවෙන්නේවත් නෑනේ. මේ කාන්තාව තල්ලු කරලා දැම්මනම් පිරිමියා විසින්. එහෙමයි. පිරිමියා විසින් කාන්තාව තල්ලු කරලා දැම්මනම් කතාවක් වශයෙන් එන්නේ නෑ. ඒක නිසා පීඩාවට පත්වීම කියලා කියන එක අභියෝගයක් නම් අභියෝගයට එරෙහිවීමට කාන්තාව සතුව තියෙන අයිතියට ඉතිහාසයේ පරණම තැන තියෙන නිදර්ශනය මොකක්ද කියන්න මට මේට වඩා
ඒක ඇත්ත. තමාට තමාගේ ඝාතකයාට එරෙහිව තෝරා ගන්න පුළුවන් ක්ෂණික සහ අවසන් හා එකම තීන්දුව තෝරාගත්ත ප්‍රඥා සම්පන්න භාවයක් සහිත කාන්තාවකගේ ඉතිහාසය හොයාගෙන යනකොට ඊටත් වඩා පරණ කතා මන් දන්නේ නෑ. මං කියන්නේ මේක ඝාතනය කිරීම කියලා කියන අර්ථයට නෙවෙයි. දැන් මේ වෙලාවේ හැටියට ඉතුරු වෙලා තියෙන එකම විකල්පය මොකද්ද? කරපු දේම තමයි. එකම දේ. ඉතින් ඒක හින්දා මේ කාන්තාව කියලා කියන්නේ දුක් විඳින්න උපන් හා පීඩාවට ලක් වෙන්න උපන් තැනැත්තියක් නොවේ යන්න බුදු සමය පිළිගන්නවා. බුදු පියාණන් වහන්සේගේ දේශනාවේ කෙසේවත් බුදු සමය පිළිගන්නවා. බුදුහාමුදුරුවෝ ගාව හිටපු විශාල භික්ෂු පිරිසක් අතරින් අතිවිශාල භික්ෂු පිරිසක් පිළිබඳව තොරතුරු නැහැ. තියෙන්නේ තේර ගාථා තේරි ගාථාවල. තෙරවරුන් තෙරිනිවරුන්. ඒ තෙරිනිවරුන් මුහුණ දුන්නු අභියෝග දිහා බලාපුවාම අදටත් හිතා ගන්න බෑ මේ සිදුවීම් පිළිබඳව මොන තරම්නම් කාන්තාව බේරා ගන්න බුදුහාමුදුරුවෝ කතා කළාද කියලා. මම හිතන්නේ අපේ ධර්ම සාකච්ඡාවේ අපිට ඒක දිගට කතා කරන්න වෙලාවක් තියෙයිද මන්දා. එක ලස්සන මෙහෙණින් වහන්සේ නමක් හිටියා. එහෙමයි. ඒ ලස්සන මෙහෙණින් වහන්සේගේ ඇස් දෙක ලස්සනයි. ඇස් දෙක ලස්සන හින්දා මේ පිරිමියෙක් එක්තරා පිරිමියෙක් නන්ද කියලා. පිරිමියෙක් මේ සුභා කියන ලස්සන මෙහෙණින් වහන්සේ පිටිපස්සේ යනවා. එහෙමයි. මේ මෙහෙණින් වහන්සේ අහනවා ඔයා ඇයි මම පිටිපස්සේ එන්නේ කියලා. එතකොට මේ තැනැත්තා කියනවා ඔයාගේ ඇස් දෙක හරි ලස්සනයි. මට ඔයාගේ ඇස් දෙක දිහා බලාගෙන ඉන්න මේ එන්නේ කියලා. එහෙමයි. ඊට පස්සේ මෙහෙණින් වහන්සේ යනවා ඔයා ආසා මගේ ඇස් දෙකටද? එහෙමයි. ඔයා ආදරේ මගේ ඇස් දෙකටද? ඔව්. හරි. එහෙනම් මේ අරන් යන්න කියලා ඇස් දෙක ගලවලා දෙනවා. ඇස් දෙක ගලවලා දෙනවා. ඒක හරි ඛේද වාචකයක්. ඇස් ගලවලා අතට දෙනවා. ඒක කොච්චර දුරට වුණාද නැද්ද කොහොමද කියලා කියන එක දන්නේ නැහැ. ඒ කොච්චර කොහොම වුණත් මේ සිදුවීම ඇතුලේ කියන්නේ ගැහණියකගේ අවයවයකට පෙන්බඳින්න පුළුවන්ද? බෑ. ඒක ප්‍රේමයක්ද? නෑ, ආශාවක්. අන්න දැක්කද මේ කතාව දිහා අපි බලන්න ඕනේ එහෙමනේ. ගැහණියෙක් තමන්ගේ ඇඟිලි දාලා ඇස් දෙක ගලවලා අතට දුන්නද නැද්ද කියලා කියන එක නෙමෙයි විශ්ලේෂණය කරන්න ඕන. කරන්න ඕනේ ගැහණියකගේ එක අංගයකට එක ශරීරයේ අංගයකට බැඳෙනවයි කියලා කියන එක බුදුහාමුදුරුවෝ ප්‍රතික්ෂේප කරනවා. බුදු සමය ප්‍රතික්ෂේප කරනවා. අන්න එහෙම සමාජයක් බුදුහාමුදුරුවෝ නැගිට්ටුවේ. එදා බුදුහාමුදුරුවෝ එන්න ඉස්සර වෙලා මම ඉස්සෙල්ලා කියන්නේ ලංකාවේ කාන්තාවගේ ඉතිහාසය අපි හරි පූජනීය විදිහට අම්මවත් දැක්කනේ. ඒත් බමුණා විසින් කාන්තාවට දීලා තිබුණු නම මොනවද? බුදුහාමුදුරුවන්ට පෙර ක්‍රිස්තු පූර්ව 6 සහ ක්‍රිස්තු පූර්ව 6ට පෙර. ක්‍රිස්තු පූර්ව 6ට පෙර ක්‍රිස්තු පූර්ව 5 ක්‍රිස්තු පූර්ව 4 වගේ කාල සීමාව තුල ඔය කියන බ්‍රාහ්මණ සමාජය ඇතුලේ අබලා තමයි කාන්තාවන්ට තියෙන නම අබලා. අබලා කියන්නේ අදත් අපි කියන්නේ අබල දුබල කියලා. අබලා කියන්නේ දුර්වල තැනැත්තිය. එහෙන් ආපු ඒවා තමයි අපිට ඔය මොකද්ද හැඳිමිටේ නුවණ ඒ වගේ කතා තිබුණේ ඒ බ්‍රාහ්මණ සමාජයේ. ඒ බඳු පිරිහෙලා දුටු සමාජයක් ඇතුලේ කෙලින් හිටපු කාන්තාව තව හිටියා හැබැයි. එහෙමයි. අම්බපාලි කියන්නේ එහෙම කෙනෙක්. අම්බපාලි කියලා කියන්නේ නගර සෝබිනියක්. අම්බපාලි කොහොමද පාරේ යන්නේ? පාරේ යන්නේ වාහන පෙළක් එක, රථ පෙළක් එක්ක. ඉස්සරහින් ස්කොඩ් එක පිටිපස්සෙන් ස්කොඩ් එක මැද්දෙන් BMW එක නෙවෙයි. ඒ වගේ එක. ඒ කාලේ ඊට වඩා හොඳ ඒවා තියෙන්නේ නැති නේ. තියෙන්නේ ඇති. එහෙම. එතකොට මේ BMW ම තමයි වෙන්න ඇත්තේ. බෝයිස්ලා මේල්ස්ලා යට කරපු වුමන්ස්ලා විමන්. BMW බෝයිස්ලා මේල්ස්ලා යට කරගෙන ආපු ලොකු W එක. ඉතින් ඒ කාන්තාවගේ ඉස්සරහින් ස්කොඩ් එකයි පිටිපස්සෙන් ස්කොඩ් එකයි.
එක සැරයක් කියනවා එයා ඕඩර් එකක් දෙනවා. රත පෙළ යන්න ඕන ඉස්සරහින් රත පෙළක් එනවා රාජකීයවරුන්ගේ. ඉස්සරහින් එන රොයලිස්ලගේ රත පෙළේ පොඩ්ඩ හප්පගෙන යමන් කියලා යනවා. හප්පගෙන යන්නේ. ක්‍රියාමාර්ග ගන්න බෑ. ඒතර කාන්තාවට කිසියම් බලයක් නොතිබුණත් නෙමෙයිනේ. පරිබ්‍රාජිකාවෝ හිටියා. පරිබ්‍රාජක නෙමෙයි පරිබ්‍රාජිකාවෝ හිටියා. අඹ අත්තක් අතින් අරගෙන ගිහින් ආක් කියලා වැලි ගොඩක් උඩ ගහනවා අඹ අත්ත. ගහලා හැමතරම අද හැටියට නම් Facebook කැම්පේන් එකක් කරනවා. හාමුදුරුවනේ ඔය වගේ අපේ ලංකාවේ අනුලා දේවිය රැජිනක් හාමුදුරුව සඳහන් කළා මේ වැඩසටහනට කලින් අනුලා දේවියගේ හිටපු ස්ථාන පවා දැන් හොයාගෙන තියෙනවා කියලා. අපි ඒකට සාකච්ඡාව වෙනව කරන්න ඕන. එතකොට මේ පරිබ්‍රාජිකාව අත්ත ගහලා කියනවා කවුරු හරි කෙනෙක් ඉන්නවනම් මේ අත්ත තියෙන අත්ත ගලවන්න. මං අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම්. එහෙමයි. අඹ අත්ත ගහලා අතු කෑල්ල ගහලා කියන කවුරු හරි කෙනෙක් මාව පරාජයට පත් කරන්න පුළුවන් කෙනෙක් මේ අත්ත ගලවන්න කියලා. කිසි කෙනෙක් නෑ අත් එක කතා කරලා දිනන්න. බ්‍රහදාරණ්‍යක උපනිෂද්වල ඉන්නවා. යම් යම් කාන්තාවන් පිළිබඳව ඥාන සම්භාරයක් තිබිච්ච. මං කියනවා විශේෂ චරිත. විසාකා උපාසකම්ම කියලා කියන්නේ ඉතින් මහලිය පළඳනාවක් වාහන ගණනාවක ගෙනියන්න පුළුවන් ඇන්දම දරා ගන්න බැරි තරම් බර තියෙන ආභරණ. ඉතිහාසයේ එහෙම ආභරණයක් අපේ කාලේ හිටියානම් හිටියේ මැටිල්ඩා මාකෝස් විතරයි. එච්චරට නටාලියා අබස්විල්ලිට නොතිබිච්ච මාකෝස්ට නොතිබිච්ච ආභරණ තිබුණ විසාකා උපාසකම්මට. හාමුදුරුවනේ මම නිවැරදි නම් කෝටි 27ක රත්රන් ආභරණ එහෙම මම මහා සංඝරත්නයට පූජා කරනවා. ඉතින් මං කියන්නේ එහෙම කාන්තාවෝ හිටියා. ඒ අතරේ කාන්තාවන් පුදුම තරම් පීඩාවට පත් කරන තවත් බ්‍රාහ්මණ සමාජයක් තිබුණා. මේ සමාජයට තමයි බුදුහාමුදුරුවෝ ධර්ම දේශනා කරලා කාන්තාව ගේන්නේ කිසියම් පූජනීය තැනකට. කාන්තාවට සමායිතිවාසිකම් නෙමෙයි, කාන්තාවට රජ පදවි නෙමෙයි, කාන්තාවට දේශපාලන අයිතිවාසිකම් නෙමෙයි, කාන්තාවට ආර්ථික අයිතිවාසිකම් නෙමෙයි. බුදුහාමුදුරුවෝ දෙන්නේ කාන්තාවගේ පූජනීය බව. මෙච්චර පීඩාවට පත් කරපු ගැහැණුන් ඉස්සරහ පිරිමි දන ගස්සවලා පිරිමින්ට කියනවා රහත් වෙලා ඉන්නේ ඇඳපන් කියලා. එතකොට කොච්චරනම් ගෞරවනීය භාවයක්ද? සල්ලි වලින් නෙමෙයි. දැන් විසාකා උපාසකම්ම සල්ලි වලින්. එතකොට අම්බපාලි ශරීරයෙන් එහෙම ශක්ති සම්පන්නකම් තිබුණේ. හැබැයි කොච්චර ශක්ති සම්පන්නකම් තිබුණත් මිනිස්සු ගෑනුන්ට වැන්දේ නැහැ. බුදුහාමුදුරුවෝ කරන්නේ රාජ මහා මාත්‍යාදීන් කාන්තාව පෙන්නලා කියනවා දණ්ඩ නමස්කාර කරන්න. වන්දනා කරන්න. සුවඳට ප්‍රඥාවට පැහැදිලි සහ ආධ්‍යාත්මික යථාවබෝධයට. ඒක නිසා එබඳු සමාජයක් තමයි බුදුහාමුදුරුවෝ නිර්මාණය කරපු සමාජය. කාන්තාව ඉන්දියානු කාන්තාව එබඳු තැනකට ඔසවා තිබු බුදු පියාණන් වහන්සේටයි අපි නමස්කාර කරන්නේ. මේ ලෝකයේ මොනතරම්නම් සත්වයන් සිටිනවාද? මේ ලෝකයේ සිටින සත්වයන් අතරින් බුදුරජාණන් වහන්සේ ශ්‍රේෂ්ඨත්වයට පත්වෙන්නේ මේ ලෝකයේ සියලුම කාරණා මනාසේ දැනගනිමින් ඒ සඳහා ප්‍රායෝගිකව උන්වහන්සේ නිවැරදි විසඳුම් ලබා දෙනවා. මහා ප්‍රඥාවන්ත බුදුරජාණන් වහන්සේට අපේ හාමුදුරුවන් වහන්සේ වගේම අපිත් හැමදාමත් නමස්කාර කරන්නේ නිසාමයි. අද දවසේදී Channel 1 රූපවාහිනී නාලිකාව හරහා සූවිසි අරණ වැඩසටහන තුලින් අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ එක්ක අපි කතා කරපු මාතෘකාව අපේ හාමුදුරුවනේ ඕනම කාලයකට වැදගත් වෙන මාතෘකාවක්. මේක අතීතයට වෙන්න පුළුවන්, වර්තමානයට වෙන්න පුළුවන්, අනාගතයට වෙන්නටත් පුළුවන්. අපි කාන්තාව ශ්‍රේෂ්ඨත්වය බුදුදහම පිළිබඳව කතා කරා. කාන්තාවට වටිනාකමක් ලැබිය යුත්තේ ඇයි? ඉන්දියානු සමාජයේ, ලාංකීය ජන සමාජයේ සහ බුදුරජාණන් වහන්සේගේ භාෂිතය අනුව කාන්තාව අපි හඳුනා ගන්න ඕනේ කොහොමද කියන කාරණාව පිළිබඳව කතා කරා.
අපි ලබන පුන් පොහොය දවසේදීත් කතා කරන්නට බලාපොරොත්තු වෙනවා මේ කාන්තාව ශ්‍රේෂ්ඨත්වයට පත්වෙන කාරණා පිළිබඳව. එතනදී අපි කතා කරන්නට බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම යශෝදරා දේවිය, බිම්බා දේවිය, මහා ප්‍රජාපති ගෝතමී දේවිය මේ ආදී ශ්‍රේෂ්ඨත්වයට පත්වෙච්ච උත්තම ගණයේ කාන්තාවන්ගේ තියෙන වටිනාකම පිළිබඳව. අද දවසේදී Channel 1 නාලිකාවේ සෝවිසි අරණ වැඩසටහන නිමාවට පත් කරන්නට කාල වේලාව උදා වෙලා තියෙනවා. අප කෙරෙහි අනුකම්පාවෙන් හැමදාමත් Channel 1 පුන් පොහොය දවසේදී විකාශය වෙන සෝවිසි අරණ වැඩසටහනට බොහොම ගෞරවයෙන් යුතුව වැඩමවා වදාරන අවසරයි අපිට නම සඳහන් කරන්නට කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඉදුරාගාරයේ ධම්මරතන අපේ හාමුදුරුවන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ ලැබේවා. තවත් උන්වහන්සේ සතුව තියෙන මේ දහම් දැනුම බොහොම සරලව ව්‍යක්ත ආකාරයට ප්‍රඥා ගෝචර ලෙස ජන සමාජගත කරන්නට අවැසි තෙරුවනේ බලයේ ශක්තිය ලැබේවායි අපි ප්‍රාර්ථනා කරනවා. අපේ හාමුදුරුවනේ බොහෝ සෙයින් පින් ඔබ වහන්සේගේ පැමිණීම ලබන පුන් පොහොය දවසේදීත් හමුවන බලාපොරොත්තුවෙන් ඔබෙන් සමුගන්නවා. ඔබට දලදා සමිඳුන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරමින්